සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ධර්මදානමේ මහා පින්කමක් සමගයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණමය පින්කම විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් කළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනා වෙනුවෙන් විසුරුවා හැරෙන මේ උතුම් දායකත්ව ධර්ම දේශනාව දායකත්වය දරන්නේ දමයන්ති රාජපක්ෂ මහත්මිය, රාජිත රාජපක්ෂ පුතණුවන්, පුබුදු රාජපක්ෂ පුතණුවන්, සංජීවා රාජපක්ෂ දියණිය, ඒ වගේම නිලන්ත පුතණුවන්, හසිදු චමෝදි කියන දියණියන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. ඉතින් මේ අය එකතු වෙලා අද මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. එහි ප්‍රධානම අරමුණක් බවට පත් වෙනවා හිටපු කොළඹ නගරාධිපති රත්නසිරි රාජපක්ෂ මහත්මයා මිය පරලොව ගිහිලා අද දිනට වසර 17ක් පිරීම නිමිති කරගෙන විශේෂයෙන් සැප්තැම්බර් මාසේ 12 වෙනි දිනට වසර 17ක් පිරීම නිමිති කරගෙන එතුමන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ කරගෙනයි මේ ධර්ම දානමේ පින්කමේ දරුවෝ ඥාතීන් ඇතුළු පිරිස සිදු කරන්නේ. ඒ වගේ ප්‍රේමසිරි අම්බලන්දුව පියාණන් කමලා හෙට්ටිආරච්චි ඇතුළු සියලු මියගිය සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණක්. ඉතින් ඒ වගේ පවුලේ ඉන්න හැම දෙනාටම ආශිර්වාද කිරීමත් මිය පරලොව ගිය සංසාරගත ඥාතීන්ට පින් දීම අරමුණක්. ඉතින් අරමුණ මුල් කරගෙන මේ ධර්ම ශ්‍රවණය අපි ආශිර්වාද කරන ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මේ ධර්ම ශ්‍රවණය මුලින්ම ආශිර්වාද කරනවා. පින්තුනි, අද අපි මේ දේශනාව තුළ විශේෂයෙන් පෙන්වලා දෙන්නේ සසරේ බොහෝ කාලයක් කරපු කර්ම විපාක අපි පසුපසේන ආකාර ගැන. සමහර දේවල් බුදුරජාණන් වහන්සේටවත් වළක්වන්න බැරි දේවල් තියෙනවා. මතක තියාගන්න, බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඒ පුද්ගලයන්ගේ කර්ම විපාක දිහා බලලා මේක කොහොම හරි වළක්වන්න ඕනේ, අනේ මෙයා බේරගන්න ඕනේ කියලා අනුන්ගේ කර්ම විපාක නවත්තන්න නෙමෙයි. මොකද බොහෝ දෙනෙක් අහනවා ඇයි එච්චර පින් කරලා එයාට එහෙම වුණේ, බුදුහාමුදුරන්ටවත් බැරි වුණාද ඒක වළක්වන්න? දැන් ওই වගේ අපිනුත් අහපු අවස්ථා තියෙනවා. දැන් ඔබ හිතන්න බිම්බිසාර රජුරෝ ගැන. බිම්බිසාර රජුරෝ ගැන ඒ සිදුවීම් අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාමුදුරන්ට මොනවා වුණත් තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා මුලින්ම ආරාමයක් කරලා පූජා කරපු මිනිස්සයනවා මේ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට බොහෝ දන් පැන් දීපු රජුරෝ නෙමේ. මේ රජුරවන්ට වද හිංසා දීලා අර අජාසත් ඔය විදිහට වද දෙනකොට ඉතින් බුදුහාමුදුරන්ට පුළුවන්කම තිබ්බනේ 이르දි ප්‍රාතිහාරයක් හරි පාල මේක වළක්වන්න. ඔය වගේ අදහස් එක එක්කෙනා හිතනවා, කියනවා. මතක තියාගන්න, යම් යම් සිදුවීම් වල බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ අය සසරේ කරපු කර්ම විපාක. ඒ කර්ම විපාකයක් නම් එවැනි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නිහඬ වෙනවා. සමහර සිදුවීම් තියෙනවා බුදුරජාණන් වහන්සේ 3 වතාවක් පළවෙනි දෙවනි අවස්ථාවේ උත්සාහ කරලා 3 වෙනි අවස්ථාවේ නිහඬ වෙනවා. දැන් ඔබ දන්නවනේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී උන්වහන්සේගේ ඥාති පරම්පරාවම ශාක්‍ය වංශිකයන්ව සමූල ඝාතනයක් වුණා.
ඒ වෙනකොට විඩෝඩ රජ්ජුරුවෝ කපලා මුළු ශාක්‍ය ජනපදයේ ලේවිලක් කරලා දැම්මා. බුදුහාමුදුරන්ගේ නෑදෑ පරපුරම බුදුහාමුදුරුව වැඩයින් නැද්දිම විශාල පිරිසක් කීප දෙනෙක් පැනලා ගියපු කීප දෙනෙක් හැංගිලා බේරිච්ච ටික දෙනෙක් ජීවිත බේරගත්තා. අනිත් අය මැරුම් කෑවා. බුදුරජාණන් වහන්සේක වළක්වන්න මුලදී උත්සාහ කරා. දෙවතාවක් බුදුහාමුදුරුව වැළැක්කුවා. හැබැයි ඒ කර්ම විපාකක ස්වභාවය තමයි ඒක ආය කැරකිලා එනවා. සමහර සිදුවීම් තියෙනවා ඒ කර්ම විපාක ඔබ සසරේ කරපු අකුසල විපාකයක් ඔබට විපාක දෙන්න එනවනම් ඒ මොහොතේ ඔබ පින බලවත් කරගෙන කුසල් බලවත් කරගෙන ඒ මොහොතේ ඔබ ඒකෙන් මග ඇරුණා කියලා හිතන්න. හැබැයි අර සසරේ කරපු විපාකේ ආයෙමත් කැරකිලා එනවා. සමහරට ආයෙ ටික දවසකින් ආයෙ කැරකිලා එනවා. ආයෙ කැරකිලා එනවා. අපි සමහර වෙලාවට අනතුරු මග හරිනවා. අපි හිතමු කවුරු හරි පෙර කර්ම විපාකයක් මත ඔබට පහර දෙන්නේ එනවා පිරිසක්. මේ සසරේ කර්ම විපාකයක් විපාක දෙන්නේ එන්නේ. කවුරු හරි කලින්ම පණවිඩේ දෙනවා මොකක් හරි හිතවතෙක් හරි ඔන්න අද මෙහෙම පිරිසක් එනවා හැංගිලා බේරියා. එදා හැංගිලා බේරුණා. දෙවනි දවසෙත් මොකක් හරි බේරෙනවා. ඔහොම දවසක් දෙකක් තුනක් බේරෙයි. හැබැයි අර කර්ම විපාකයේ ආපස්සට යන්නේ. ඒ විපාකේ සමහරට ඒ ජීවිතේ විපාක දිය යුතුම දෙයක් නම් ආයි මොන ක්‍රමෙන් හරි සමහරලාට අපි හිතමු මේ පුද්ගලයා ඒ ගමෙන් බේරෙන්න ගියා කියලා. අපි ගමු ගමේ තරහකාරයෝ ටිකක් දැන් මේ ගහන්නේ. එයා ගම අතහැරලා යනවා. එයාට කවුරු හරි කියනවා අපි ගමු එයාට වෙලාවේ තිබ්බ හරි මොකක් හරි මේ ඉන්න එපා. ඔයාට මේ කරදරකාරයක් අපල කාලයක්. ඔයා මේ ගමෙන් යන්න. දැන් එයා වෙන ගමකට ගිහිල්ලා වෙන ප්‍රදේශයකට ගිහිල්ලා හිතනවා යන්තම් ඇති. දැන් නම් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. දැන් හතුරෝ නෑ. අර ප්‍රශ්නේ ඉවරයි. හැබැයි කර්ම විපාක ඉවර වෙන්නේ නෑ. සමහර වෙලාවට අනුන්ගේ ආරවුලක් විසඳන්න ගිහිල්ලා හරි අනුන්ගේ ප්‍රශ්නයකට මැදිහත් වෙන්න ගිහිල්ලා හරි අනුන්ට ගහන පොළු පාරක් හරි කැරකිලා වැදිලා අර ගුටි කාලා මැරෙන්න වෙනවා. එක්ක ඔත්පල වෙන්න වෙනවා. එක්ක ඒ කර්ම විපාකේ මොන ක්‍රමෙන් හරි ගෙවන්න වෙනවා. ඔය වගේ මතක තියාගන්න සසරේ කරපු කර්ම විපාක කොහේ හැංගිලා කොහේ මග හැරලා බේරෙන්න හැදුවත් ඒවා තමන්ගේ පස්සෙන් එනවා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර කල්ප ගානකට පෙර ඒ ශාක්‍ය වංශිකයෝම බොහෝ කාලයකට පෙර දඹදිව තලයේ එක්තරා ගංගාවක් ආශ්‍රය කරගෙන ඒ ප්‍රදේශෙත් එදා රාජ්‍යයක්. ඒ කාලෙත් රට පාලනය කරපු රාජකීය පිරිසොයි නෑදෑ පිරිස. රජවරු රාජ්‍ය පාලනය කරනකොට හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ රාජ්‍ය බලවත් කරගන්න. රාජ්‍ය සීමාව පුළුල් කරගන්න. පුළුවන් තරම් රාජ්‍ය සැප සම්පත් වැඩි කරගෙන ධනය එකතු කරගෙන තමන්ගේ බලය විහිදවා ගන්න තමයි උත්සාහ කරන්න. එතකොට තමන් තවත් ප්‍රදේශ යටපත් කරගෙන අත්පත් කරගන්න හිතාගෙන නොයෙක් උපක්‍රම යොදනවා. චරපුරුෂ සේවය යොදවනවා. කේලම් කියන පිරිස යොදවලා ඒ රාජ්‍ය කොටවනවා. එක එක විදිහ උපක්‍රම යොදනවා රජවරු. ඔය අතරේ ගංගාවකට වස දැම්මා. ඒ ගංගාවකට වස මිශ්‍ර කරේ ඒ ගඟේ වතුර ගලාගෙන යනකොට තවත් රාජ්‍යයක් කරහා යන්නේ. මේ රාජ්‍යයේ ඉන්න පිරිස මේ වසවලින් ඒ අය ලෙඩ වෙනවා, සමහරු මැරෙනවා. ඒ මිනිස්සු විපතට පත් වෙනකොට ඉක්මනින් ආක්‍රමණය කරලා ඒ ප්‍රදේශය යටත් කරගන්න පහසුයි. ඔන්න ඔය විදියට ගංගාවකට වස මිශ්‍ර කරලා ඒ ප්‍රදේශය යටත් කරගත්තා කියනවා. ඔය එකක්. ඔය වගේ තව බොහෝ දේවල් තියෙන. ඔය වගේම යුද්ධ කරපු දේවල් මිනිස්සුන්ට වද හිංසා දීලා කොටු කරලා බල කාමයෙන් යුක්තව පෙර සසරේ තව රාජ්‍ය යටත් කරගන්න සිදු කරපු සසර කරපු අකුසල විපාකයක් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න ඇද්දිම උන්වහන්සේගේ ඥාතීන්ට කැරකුණා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට සම්බුද්ධත්වයට පත්වෙලා බුදුහාමුදුරුවෝ බුදු වෙලා පළවෙනි අවුරුද්ද අවසන් වෙනකොට තමයි ශාක්‍ය ජනපදයට කපිලවස්තුපුරයට වැඩම කරලා නීග්‍රෝධාරාමේ පිළි අරගෙන ඔබ දන්නවා යමා මහ පෙළහර පෑවකින ඥාතීන්ගේ මානෙ දුරු කරන්න. බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා.
දෙවනි වතාවේ ශාක්‍ය කෝලිය වංශිකයන් රෝහිණී නදිය වතුර මුල් කරගෙන ඒ ගඟක් නිසා යුද්ධයක් ඇති කරගන්න ගිය වෙලාවේ දැන් බලන්න මේ කොහෙන් හරි වතුර මුල් කරගෙන හරි මොකක් හරි යුද්ධයක් කැරකිලා එනවා අර කර්ම විපාක. එතනදිත් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ ආරවුල සංසිඳෙව්වා. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා 500ක් රාජ කුමාරවරු ධර්මය අවබෝධ කරගෙන පැවිදි වෙලා බුදුහාමුදුරුවොත් එක්කම ආපහු වැඩිය. ඒ අය රහත් වුණා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ කීප වතාවක් වැඩම කරලා ශාක්‍ය ජනපදය තමන්ගේ ඥාතීන්ට දහම් දෙසලා ඒ අය අතර බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා. උන්වහන්සේගේ යුතුයකම ඉෂ්ට කරා. ඔය අතරේ අපේ බුදුරජාණන් වහන්සේ දවසක් සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට උන්වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි? කවුද අද දවසේ නිවන් දකින්නේ කියලා බුදුහාඳුරු බුදු ඇසින් බලනවා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලද්දී අපේ බුදුරජාණන් වහන්සේ දකිනවා විඩෝඩබ රජ්ජුරුව විශාල සේනාවක් ලෑස්ති කරගෙන අවි ආයුධ පටෝගෙන පිටත් වෙලා යනවා. ශාක්‍ය වංශිකයෝ එකෙක් තියන්නේ මේ සියලු ශාක්‍ය වංශිකයන් නැති කරනවා මුන් මරනවා කියලා පිටත් වුණා. දැන් සේනාවක් අරගෙන යනවා ශාක්‍ය වංශිකයන්ගෙන් පලිගන්න. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ කෝන්තරයක් මොකක් හරි හේතුවක් කැරකිලා එනවා පලිගන්න. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා විඩෝඩබ රජතුමා මේ ශාක්‍ය ජනපදයට සේනාවත් එක්ක කඩා පැනලා තමන්ගේ ඥාතීන්ව සමූල ඝාතනය කරන්නයි මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා අහසින් වැඩම කරා රජතුමා සේනාවත් එක්ක යන මාර්ගේ. එදා ග්‍රීස්ම කාලයක් අවකාශටකේ. ඒ පාරායිනෙම වේලිච්ච ගහක් තිබුණා, කොළ හැලිච්ච ගහක්. අපේ බුදුරජාණන් වහන්සේ ඔය ගහ යට සමාපත්තියෙන් භාවනා ඉරියව්වෙන් අර පාරායිනේ ගහ යට වැඩ හිටියා. දැන් ශාක්‍ය ජනපදයේ පේන මානේ ඒ පාරේ තියෙන පාරායිනේ තියෙන වේලිච්ච කොළත් හැලිච්ච ගහක්. අර සේනාවත් එක්ක එනකොට ඉදිරියෙන් ආපු අය දැක්කා මෙන්න පාරායිනේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඉක්මනට ඒ අය ආයුධ බිම තියලා අර කොඩි දජ පහළ තියලා මැදින් ආපු දෝලාවේන රජ්ජුරුව එනවා පෙරහැරේ යුද්ධ සේනාවත් එක්ක. ඉක්මනින් ගිහින් කිව්ව රජතුමනි මේ අසල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඉදිරියේ. රජ්ජුරුව ඇවිල්ලා වන්දනා කරලා ඇහුවා අනේ ස්වාමීනි ඇයි මේ ඔබ වහන්සේ මෙතන මේ වෙලාවේ? කොළ නැති ගහක්නේ. මේ ගහේ කොළත් හැලිලා. ග්‍රීස්ම කාලයක් අවකාශටකේ ඔබ වහන්සේ කොහොමද මෙතන වැඩ ඉන්නේ? ස්වාමීනි ඇයි මේ? අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි අර ඈතින් පේන්නේ මගේ උපන් ගම කීවා. ඒ ප්‍රදේශයේ ඉන්නේ මගේ ඥාති පිරිස. ඒ ප්‍රදේශයේ හමාගෙන එන සුළඟ පවා මට සනීපයි කියනවා. මගේ ඥාතීන්ට විපතක් වෙන්න යන වෙලාවේ තථාගතයන් වහන්සේ කොහොමද අහනවා විවේකයෙන් ගහක් යට වැඩ ඉන්නේ. ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ දැනෙන්න තේරෙන්න කාරණා කියනවා. ඔය කරුණු ඇහෙනකොට රජතුමාට හිතුණා විඩෝඩබ රජුරවන්ට හිතුණා මේ නම් ශාක්‍ය වංශිකයන්ව බේරගන්න බුදුහාමුදුර වැඩම කරලා තියෙන උන්වහන්සේගේ ඥාති පිරිසමේ මම බුදුහාමුදුරන්ට ගෞරව කරනවා. උන්වහන්සේට ගෞරව කරලා මං ආපහු හැරෙනවා කියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං සේනාවත් එක්ක ආපහු හැරිලා යනවා කියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අර පිරිසටම ද්වේෂයේ වෛරයේ කේන්ති ආදීනව මතු කරමින් දහම් දෙසුවා. ඒ බණත් අහලා හිත පහදවාගෙන ආපහු ආවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාති පිරිස ශාක්‍ය වංශිකයන්ව බේරගත්තා. පළවෙනි පාරට බේරගත්තා. ඔහොම කාලයක් යනකොට විඩෝඩබ රජුරුව දැන් ආපහු ආවට මොකද ඔය සාමාන්‍යයෙන් හිත දියුණු කරලා අවබෝධ කරගත්තා නෙමෙයි. රජවරුනි රජවරු ළඟ ඔබ දන්නවා ළඟ ඉන්නවා අවුස්සන අය ඉන්නවා රජ්ජුරුවන්ට කේලම් කියන අය ඉන්නවා රජ්ජුරුවන්ව පොළඹවන අය ඉන්නවා. ඔය අතර සමහර රජ්ජුරුවන්ගේ අමාත්‍යවරු අහනවා
රජතුමනි අර ශාක්‍ය වංශිකයෝ මතකද රජ්ජුරුවන්ට කරපු නින්දාව, රජ්ජුරුවන්ට කරපු මදිපුංචිකම් මතක නැද්ද? රජ්ජුරුව ඒ දවස්වල කිව්වා නේද? පලිගන්නවා කියලා. පණවිඩත් ඇරියා නේද? ඇයි රජ්ජුරුව දැන් සද්ද නැතුව ඉන්නේ? රජතුමනි දැන් අපේ සේනාව බලවත්. දැන් තමයි හොඳම වෙලාව කියලා අනේ රජ්ජුරුවන්ව අවුස්සනවා. කොහොම අවුස්සනකොට රජතුමා දෙවනි වතාවේ ආයි ටික දවසකට පස්සේ අමාත්‍යවරු රැස් කරලා සේනා සංවිධානය කරලා කරත්ත 500 කවියාවිද පටෝගෙන සේනාවත් එක්ක පිටත් වුණා වෙනත් පාරකින්. ශාක්‍ය ජනපදයට ගිහිල්ලා ශාක්‍ය වංශිකයන්ව එකෙක් ඉතුරු කරන්නේ කියලා දැන් ඔන්න පිටත් වුණා. මේක පුංචි කාලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තුල හිතේ කැකෑරි තිබිච්ච වෛරයක් මේ දේශනාවෙන් ඔබට ගොඩාක් කරුණු තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ විනාශයට හේතු වෙන කාරණා. ඊළඟ දේ තමයි මාන්නය නිසා විනාශ වෙන හැටි. ශාක්‍ය වංශිකයන්ට උනේ මාන්න අධිකකම, කෙනෙක් පහත් කිරීම. ඊළඟ දේ තමයි ද්වේෂය, පටික නිමිත්ත. හිතෙන් ද්වේෂ සිතුවිල්ලක් නැති කරගන්න නැතුව නැවත හිතන්න මේ ද්වේෂ බලවත් වෙවි යන හැටි. එදා පිටත් වුණා. එදා බුදුරජාණන් වහන්සේ දැන් කාලෙකට පස්සේ එදා පිටත් වෙලා යනකොට ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර නැහැ. උන්වහන්සේ චාරිකාය වැඩම කරලා ඒ කාලේ වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතේ, රජගහ නුවර ගිජ්ජකූට පර්වතේ තමයි බුදුහාඳුර වැඩේ. බුදුරජාණන් වහන්සේ කොහේ වැඩ සිටියත් උන්වහන්සේ උදෑසනින් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදෝලා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි කියලා බුදු ඇසින් බලනවා. එදා බුදුරජාණන් වහන්සේ දැක්ක විඩූඩව රජ්ජුරුවෝ කරත්ත 500 කවියාවිද පටෝගෙන විශාල සේනාවක් අරගෙන දැන් වෙනත් පාරකින් රජගහනුවර පැත්තෙන් ගමන පිටත් කරගෙන දැන් සේනාවක් එක්ක යනවා. ශාක්‍ය වංශිකයන්ව එකෙක් තියන්නේ කියලා දැන් රජ්ජුරුවෝ කේන්තියෙන් යන්නේ. තමන්ගේ ඥාතීන්ගෙන් පලිගන්න යන ගමන. කලින් වතාවෙත් බුදුහාඳුරෝ බේරගත්තා. මේ වතාවේ බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරයක් පෑවා. ගල් තලාවක් මතින් යනකොට කරත්ත 500ම ගල් තලාවක එරේවා කියලා බුදුහාඳුර අධිෂ්ඨානයක් කර. ඔබ දන්නවා මැටි සාමාන්‍යයෙන් එරෙන පොළොවල් වල මැටිවල සාමාන්‍ය ඔය හාන්න එහෙම ගිහිල්ලා ඒ හාන සමහරට ට්‍රැක්ටර් එරෙනවා. එතකොට ගොම් බානවල් දාලා හානකොට සමහරට එරෙනවා. එතකොට ඒ වගේ දැන් කරත්ත ක්‍රෝධයක් හිතන්න. කරත්ත රෝධයක් එරුණොත් මඩක එරිලා හිර වෙනවා. ඒ වගේ මේ මඩේ නෙමෙයි ගල් තලාවක් මත බුද්ධ අධිෂ්ඨානයෙන් අර ගල් තලාව මතින් යනකොට සැනින් කරත්ත මඩේ එරෙනවා වගේ එරිලා හිර වුණා. හිතාගන්න බැරි අසිරිමත් ප්‍රාතිහාරයක්. කරත්තවල ගිය අයයි වට බැහැල ගිය අයයි ඔක්කොම බය වුණාත් ඇති ගත්තා. මොකද්ද මේ වුණේ? එක කරත්තයක් හොල්ල ගන්න බෑ. ඒ වෙලාවේ සෝදිසි කරලා බලනකොට ඔන්න දැනගත්තා මේ අසල බුදුරජාණන් වහන්සේ කඳු මුදුනක ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නවා. එහෙනම් උන්වහන්සේගේ ප්‍රාතිහාරයක් වෙන්නේ නැති. විඩූඩබ රජතුමා සේනාවේ හිටපු ප්‍රබල පිරිසකුත් අමාත්‍ය පිරිසකුත් එක්ක ගිජ්ජකූට පර්වත මුදුනට ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා මුණ ගැහිලා වන්දනා කරා. එතනදී රජ්ජුරුව ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ද්වේෂයේ වෛරයේ ආදීනව. මේ වෛරය ඊළඟට ද්වේෂය ඒවැ තියෙන භයානකකම ආදීනව තමන්ම විනාශ වෙන දෙයක් කියලා බුදුහාඳුරු දහම් දෙසුව. බණහල අවසන් වෙනකොට රජ්ජුරුවන්ට අන්න ආයමත් හිත පැහැදුනා. ඇත්ත නේනම් මේ බුදුහාඳුරු කියන දේ ඇත්තනි කියලා හිතුණා. ඒ වෙලෙත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං ආපහු හැරෙනවා. මං සේනාවත් එක්කම මගේ රාජ්‍යෙට මං ආපහු යනවා කොසල් ජනපදයට. තථාගතයන් වහන්සේ මට අවසර දෙනසේක්වා කියලා බුදුහාඳුරන්ට වන්දනා කරලා නැගිටලා පිරිසත් එක්ක කරත්ත ළඟට යනකොට මෙන්න පුදුමයක්.
අර කරත්ත හිරවෙලා තිබ්බ එරිලා තිබ්බ කරත් ඔක්කොම දැන් රෝධ බුරුල් වෙලා ආපහු හරෝගෙන යන්න පුළුවන්. කරත්ත ටික හරෝගෙන ආපහු පිටත් වෙලා ගිය. පිරිසම ආපහු ගියාය. එතකොට දෙවනි වතාවෙත් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ පිරිස තමන්ගේ ඥාති පිරිස බේරගත්තා. විඩුඩම රජ්ජුරුවන් සාක්‍ය වංශිකයන් මරන්න ගිය ගමන දෙවනි පාරත් බේරගත්තා. ඔහොම කාලයක් යනකොට එදා බුදුරජාණන් වහන්සේ ආයමත් වැඩ හිටිය සැවැත්නුවර මේ අවුරුදු ගානකට පස්සේ ආයමත් විඩෝඩම රජ්ජුරෝ දෙපාරක් හිතෙන් අතහැරියට පලිගන්න අදහස මේ කර්ම විපාක කියන්නේ ආයමත් කැරකිලායනවා. සමහර වෙලාවට අවුරුදු ගානකට පස්සේ ඒ කර්මම ආයමත් කැරකිලායන. එදත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනකොට දැක්ක විඩෝඩම රජ්ජුරුව විශාල සේනාවක් කරගෙන සාක්‍ය ජනපදයට යන්න ආයමත් සූදානන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව මගේ ඥාති මං මීට පෙර දෙවතාවක් බේරගත්තා. ඇයි මේ නැවත නැවතත් ඒ අයට කර්ම විපාකයක්ද මේ සසර විපාකයක්ද ඔවුන්ට විපාක දෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා සාක්‍ය වංශිකයන් මීට පෙර බොහෝ කාලෙකට පෙර තමම්ම සසරේ කරපු කර්ම විපාකයක් මේ සාක්‍ය වංශිකයන්ට විපාක දෙන්න. එතකොට බුදු හාමුදුරන්ගේ ඥාතීන් කියල නෑ සසරේ කරපු කර්ම විපාක කැරකිලායනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙන් නිහඬ වුණා. විඩෝඩම රජතුමා විශාල සේනාවක් අරගෙන ගිහිල්ලා සාක්‍ය ජනපදයම වට කරා. පිංහතුනි මේ සිදුවීම සඳහන් වෙනවා. විඩෝඩම රජතුමා එක පාට සාමාන්‍ය ඉස්සර යුද්ධ කරත් රජවරු අතර යම් කිසි ආචාර ධර්ම කියල දෙයක් තියෙන යුද්ධව. රජ්ජුරුවෝ ඉස්සරලාම ගිහිල්ල පණවිඩකරුවන් ඇරිය මං යුද්ධට ඇවිල්ලා ඉන්න මං සේනාවත් එක් ඇවිල්ලා ඉන්න මාත් එක්ක යුද්ධ කරන්න සූදානන් වෙන්න කියලා සාක්‍ය ජනපදයට පණවිඩයක් කැරේ. සාක්‍ය වංසිකයෝ පණවිඩේ ලැබුණට පස්සේ රාජකය පිරිස සාකච්ඡා කරා මොකද අපි කරන්නේ. බොහෝ පිරිසක් ඉදිරිපත් වුණ අපි ගාව සේනාව ඉන්න අපිට ආයුධ තියෙන අපි මොකටද පරදින්නේ අපි යුද්ධ කරම. වැඩිහිටි සාක්‍ය වංසිකයෝ ඒක මතිකව කියා හිටියා අපි කවුරුවත් ආයුධයක් අතින් අල්ලන්නේ නෑ. අපි ඇවිල්ල මැරුවත් අපි සියලු දෙනා මැරුවත් අපි අපේ ආත්මාරක්ෂාවටවත් අපි ආයුධයක් අරගෙන යුද්ධ කරන්නේ. ඒකට හේතුව අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ලේ ඥාති පිරිසක්. බුදු කෙනෙකුට ඥාති වෙන පිරිසක් අපි. ඒ වෙනකොට සාක්‍ය වංශිකව අතර බොහෝ වැඩිහිටියයි හිටිය මාර්ග පල්ලාබියයි. ඔවුන් දැඩිසේ ඒක මතික තීරණයකටාවා අපි ආයුධයක් අරගෙන යුද්ධ කරොත්. අපි ආත්මාරක්ෂාවට හරි අපි ආයුධ අතට ගත්තොත් ඒක බුදුරජාණන් වහන්සේට අගෞරවයක්. අපි මේකට මූුණ දෙමු. ඒ අතර වැඩිහිටි සාක්‍ය වංශිකයෝ කීපදනෙ තමන් ළඟ තිබිච්ච වටිනාම දේවල් ආරක්ෂා කරගන්න ඕන නිසා අනාගත ලෝකයේ වෙනුවෙන් සාක්‍ය වංශිකයෝ කීප දෙනෙකුට ඒ වදීල පිටත් කළා. ඒ අතර කීප දෙනෙකුට දුන්න බෝසතාණන් වහන්සේගේ රාජාභරණ ඔබ මේ වරගෙන කොහේ හරි ඈතකට පැනලයන්. අනාගතය මේවා තැම්පත් කළ චෛත්‍යයේදි කරවන්න. බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට භාවිතා කරපු මගුල් කඩුව තවත් රාජ කුමාරයෙකුට දීලා ඔහු තව පැත්තකින් පිටත් කර. ඔය වගේ අපේ බෝසතාණන් වහන්සේ සතු වටිනා දේවල් සාක්‍ය වංශිකයන්ට අයිති වටිනා දේවල්ටික එහෙමේ කීප දෙනෙකුට දීලා ඇරිය. සාක්‍ය වංශිකයෝ යුද්ධ කරේ නෑ සාක්‍ය ජනපදයට වෙලා ඕන දෙයක් වෙච්චදෙන් අපි ධර්මය සිහි කරගම්. බුදු හාමුදුරුව අපිට ධර්මය කියලා දුන්න. අපි ධර්මය හිත පිහිටෝමු කියලා ධර්මය මෙනෙහි කරගත්තා. ආයුධයක්කත් අතේ නැති නිරායුධ සාක්‍ය ජනපදය ඇතුළට විඩෝඩම රජ්ජුරුව විශාල සේනාවක් එක කඩා පැන්න. ඒ පැනලා සාක්‍ය වංශිකයෝ එක එක්කෙන අල්ලගෙන හන උඹ සාක්කෙද්ද නැද්ද කියලා හනවා. බොරු කියන්නෙත් නෑ. ඇයි සෝවාන් බොහෝ පිරිසක් මාර්ගපල්ලාබියයි පන්සිල් රකින අය. ආර්ය කාන්ත සීලෙ පිහිට පයි. ඔවුන් හිස නම ලකින අපි තෘණ සාක්‍යය කියැන අපි එහෙම කියලා තියෙන ඔවුන්ගේ පක්ෂ පාතිත්තේ අහිංසකම කියන්නකෙන අපි තෘණ ශාක්‍යය කියන. හිස ගසා මරනවා. ඒ විදිහට සාක්‍ය වංශිකව 60,000ක් එක්කෙනෙ දෙන්නෙක් නෙමේ.
සාක්‍ය ජනපදයේ 60,000 සාක්‍ය වංශිකය විඩෝඩ රජ්ජුරුව කපලා කොටලා මුළු සාක්‍ය ජනපදයේම ලේවිලක් වුණා කිය. ඒ අය සසරේ කරපු කර්ම විපාකයක් ඔවුන්ට විපාක දුන්නේ විදිහට. හැබැයි ඒ කර්ම දැන් එතන කර්ම විපාකකට වේවා විඩෝඩ රජ්ජුරුව කරගත්තෙත් අකුසලයක්. ඒ අතර මාර්ග පල්ලාබී සාක්‍ය වංශිකයෝ බොහෝ පිරිසක් සෝවාන් සකදාගාමි අනාගාමි වෙච්චාය පවා හිටිය. හොඳ සිල්වත් ගුණවත් ශ්‍රාවකයෝ හිටිය උපාසක උපාසිකාව හිටිය. විඩෝඩ රජ්ජුරුවන්ටත් ඒක විශාල අකුසලයක් පාරාවලල්ලා. රජ්ජුරුවෝ යුද්ධ කරලා දැන් යුද්ධයක් නැතුව තනි යුද්ධයක්න. කිසිම ආයුධයක් අතට අරගෙන යුද්ධ කරන්න ආවේ නැති නිරායුධ සාක්‍ය ජනපදයම කපල කොටලා මැරුවේ. දැන් අර ආයුධත් පටෝගෙන සේනාවත් එක්ක මුළු ඇගේ හැම්ම තැනවල්ලේ පිරිසත් එක් ආවා අපි යම් දැන් ජයගෝසා කර කර ආපහුවෙනවා. හොඳටම මහන්සිය 60,000ක් මරලා කොටලා දැන් පිරිස අරගෙන ආපහු ඇවිල්ල මග අචිරවතී ගංගාව අයිනේ ඒ ගඟ කෙලවරක කඳවුරුලාගෙන අර අවියාවිද වතුරෙන් හෝදගෙන ගංගිවුර අයිනේ මහන්සියට ඔක්කෝම හවස රාත්‍රී එතන නතර වුණා. මේ ගංගාවේ ගං යූරේ ගං වැල්ලේ පිරිස නිදාගෙන එදා රාත්‍රී කාලෙ ගත කරා. මහාරාත්‍රී විශාල වර්සාවක් වැහැල ඈත ප්‍රදේශයකට. හිතපු නැති විදිහි විශාල ජල කඳක් සුනාමියක් එනවා වගේ අර වතුර දිගේ ආව විශාල වතුර පාරක්. මේ කර්ම විපාක කැරකෙන හැටි. විඩෝඩව රජතුමා ඇතුළු අර ගිය සේනාවම ගගේ ගහගෙන ගිහිල්ලා ඔවුන්ට ආපහු රාජ්‍යයට එන්න ලැබුන්නේ. සාක්‍ය වංශිකයන් මරපුයේ කර්ම විපාකේ ඔවුන්ට දිට්ට දම්ම වේදනය වසයෙන් ආපහු එද්දිම විපාක දුන්න. ඔවුන්ට ආපහු රාජ්‍යයට එන්න ලැබුන්නේ. එදකොට මේ සිදුවීමෙන් අපි තේරුම් ගත යුතු කාරණා ගොඩාක් තියෙන එකක් තමයි බුදු හාමුදුරුවන්ගේ නෑයෝ වුනත් ඔවුන් වපුරපු දේ සසරේ ඔවුන් නෙලා ගත්තද නැද්ද. අපි බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ කියලා බේරෙන්න්න බැරි වුණ. තමන් සසරේ වපුරපු දේ තමන් සංසාහර නිලාගන්න. ඒ නිසා මතක දැම් බුදු හාමුදුරුවම දෙපාරක් බේරුවා. එහෙම දෙපාරක් බේරගත්තා කියලා කර්ම විපාක ආපහු හැරුන්නේ ආයි කැරකිලාව. මේක චක්‍රයක් වගේ කැරකි කැර කියනවා ආපහු. සමහර කර්ම විපාක මේ ජීවිතේම ඒ කාන්තය විපාක දෙන දිට්ට දම්ම වේදනය විපාක. සමහර කර්ම තියෙනවා ඊළඟ ජීවිතය විපාක දෙනු. එක මේ ජීවිතය නෙමේ ඊළඟ ජීවිතය ඒ කාන්තෙන් විපාක දෙනු. සමහර කර්ම තියෙනවා මේක කැරකි හැම ආත්මකම විපාක දිදී විපාක දිදී පිරිනිවන් පානකන් සසර විපාක දෙන කර්ම තියෙන. ඒවට කියන අපරා පරිවේදනය කර්ම විපාක. ඒ නිසා මතකතියාගන්න මේ කර්ම විපාක ඒකයි බුදුහාදුරුව පෙන්වේ මහණෙන උදේ හවස. ඔබ ගිහි කෙනෙක් වුණත් ඔබ පැවිදි කෙනෙක් වුණත් ඔබ කවුරුණත් නිතර සිහි කරන්න කියනවා. කම්මස්ස කෝමහි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ. කම්ම දායාදෝ මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙ. කම පටිසරනු මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ. කම බන්දු මටයින් එකම ඥාතිය මගේ එකම නෑය මම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්සාමි කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාදෝ. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා කියල හිතන්නකි. ඒ නිසා මතකතියාගන්න මේ ගැන ඔබ නිතර සිහි කරන්න. අපේ හිත්වල සාමාන්‍යෙන් ධර්මාවබෝධයකින් මෙහා ජීවත්වෙන මේ පුතජ්ජන ලෝකයා බුදුරජාණන් වහන්සේ පෙනම් මේ පෘතජ්ජන භාවය තියෙන භයානකකම. සෝවාන් වෙච්ච කෙනානං ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. ඒ නිසා කොයිම විදිහටවත් අපායගාමී කර්මයකට වැටෙන්නේ. තරහ යන්න පුළුවන් කේන්ති යනවා. කෙලෙස් ඇති වෙන හැබැයි අපායගාමී අකුසලයකට වැටෙන්නේ. ඒ සැනින් සිහිය පිහිටවාගෙන තමන්ගේ ආරක්ෂාව ධර්මය තුළින් හදාගන්න. ධර්මය මෙනෙහි කරලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා පෘතජ්ජන කෙනාට ධර්මාවබෝධයක් නෙලබු කෙප්පු කෙනාට විශාල අනතුරු ගොඩක් තින ජීවිතය අනතුරකමයි. මෙන්න මේ ටික බුදුහාමුදුරු පෙන්නනවා පෘතජ්ජන කෙනා අතින් වෙන්න පුළුවන් දේවල්.
ඔබ මේ තියෙන ඔබ ගැන. එතකොට ඔබට හිතන්නේ අපි එහෙම කරන්නේ අපේ මං නං කවදාවත් එහෙම නං වෙන්න කියලා හිතෙන්න්න පුළ හැබැයි මතක තියාගන්න ඔබ එහෙම හිතුවට ඔබ එහෙම කිව්වට ඔබේ හිත තාම ඒ ස්වභාවෙන් තියෙන දෙයක්. අපි නොසිතන චරිත නොසිතන විදිහට උපාසකයෝ වගේ වැදගෙන හිටපු අය 3-4 දෙනෙකුට එක්ක ඇනල මරපු සිදුවීම මරාගෙන මැරිච්ච සිදුවීම හිතාගන්න බැරි දේවල් තියෙන සමහරය පූස් පැටව් වගේ අපි දැකල තියෙන අපි ගොඩක් බන්ධනාගාරවල බණ කියලා තියෙන. එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු ජීවිතාන්තයට හිරේ ගියයි ඔය මහා අපරාධකාරයෝ 100,000 ගණන් එකතු කරලා අපි බන්ධනාගාර ගණනාවක භාවනා වැඩ සටහන් ධර්ම දේශනා කරලා තියෙන බොහෝ කාලයක්. සමහර පුද්ගලයෝ දැක්කහම හිතාගන්න බෑ පූස් පැටව් වගේ. මෙහෙම අඩුගාන නිකන් කූම්බි එක්කක් පරයි කියලා හිතාගන්න බැරි පෙනුමක් තියෙන බොහෝම අහිංසක චරිත. හැබැයි ඔවුන්ගේ ජීවිතවල හිතාගන්න බැරි විදිහ මිනී මැරුම් අපරාධ දරුණු දේවල් තමගේ මනුස්සෙක් වෙනස් වෙනවා කියන එක කවදක් ඔත්තන කොයි මොහොත වෙනවද කියන්න බෑ. ඒක තමයි පෘථජ්ජන භාවයේ තියෙන භයානකකම. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නම් මහණෙනි පෘථජ්ජන කෙනා අතින් ඕනම මොහොතක තමන්ගේ මව මැරුම් කනවා කියන එක සිද්ධ වෙන්න පුළුවක් කියන. ඒක තමයි පෘථජ්ජන භාවයේ තියෙන භයානකකම. ඕනම වෙලාවක ඔහු අතින් තමන්ගේ අම්ම වුණත් මැරෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට පෘථජ්ජන කෙනාති මහණෙනි ඕනම මොහොතක තමන්ගේ පියා මිය යනවා පියාගේ මරණය සිද්ධ වෙනවා කියන එක පෘථජ්ජන කෙනෙක්ගේ අතින් සිද්ධ වෙන්න පුළුවන් කිය. මව මැරීම පියා මැරීම කියනද ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒක තමයි පෘථජ්ජන භාව භයානක්කම. එමන ඉති අනිත් මිනි මැරුම් ගැන කතා කරන්න දෙයන්න ඕන පවකට පෙළබෙන්න පුළුවන්. මහනෙනි පෘථජ්ජන කෙනෙක්ගේ අතින් රහතන් වහන්සේ නමක් ගාතනය වෙනවා කියන එකත් සිද්ධ වෙන්න පුළුවන් කියන. මහරහතන් වහන්සේ නමක් පවා පෘථජ්ජනයගේ අතින් ගාතනය වෙනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. ඇයි ඒක තමයි පෘථජ්ජන භාවය තියෙන භයානක්කම. බුදු කෙනෙක් ගාතනය කරන්න බෑ කවදාව. මේ ලෝකෙ මනුස්සයකුටවත් දෙවියෙකුටවත් බ්‍රහ්මයකුටවත් අඩුගානේ කාම ලෝකෙම අධිපති වසවර්ති මාරයටවත් බුදු කෙනෙක්ගේ ජීවිතය අනතුරේ හෙලන්න බෑ. කරන්න පුළුවන් එකම එකදේ බුදු කෙනෙක්ගේ ලේස් හෙලවීමක් විතරයි. හැබැයි මතක තියාගන්න මේ තුවාලයක් බල වගේ අර නිකල් ලේ ගලාගෙන ගිහිල එහෙම වෙන්න. ලේ සෙල වෙනවා. ලේ කැටි ගැහෙනවා. බුදු හාමුදුරන්ගේ සිරි පතුල තුවාල වනා කියන තැන තියෙන ලේ ගලාගෙන ගියා කියලන ලේ කැටි ගැහුණ. එතකොට ඒ වගේ දේවදත්ත කරේ ගලක් පෙරලලා බුදු හාමුදුරන්ගේ සිරි පතුලේ ඒ ගල් දෙක ගට්ටනය වෙනකොට වෙනත් ගල් පතුරක් ඇවිල්ල ඒකෙන් ගැලවිලාගේ ගල් පතුරක් විසි වෙලා ඇවිල්ල සිරි පතුළ වැදිල ලේ හැටියක් පෙරුණ. එතකොට ඔන්න ඔය වගේ පෘථජ්ජනයගේ අති වෙන්න පුළුවන්. බුදු කෙනෙකුට වුණත් කරන්න පුළුවන් ඉහළ මනතුර තමයි ලේසෙලවීම ඒක ඕන වෙලාක පෘථජ්ජනයගේ අති වෙන්න පුළුවක් කියන. මහනිනි පෘථජ්ජන කෙනෙක්ගේ අති සංගබේදේ නැමති අකුසලේක ගිහියකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ උපසම්පදාවෙච්ච ස්වාමීන් වහන්සේ නම පෝය සීමාවක් තුළ ධර්මී පෙන්න්න. එතකොට එහෙම දෙයක් වුණත් වෙන්නේ පෘථජ්ජනයගේ අති. ආර්ය ශ්‍රාවකගේ අති මාර්ග පල්ලාබියගේ අතින් කවදාවත් වෙන්නේ. ඊළඟට මහනෙන ඕනෙම මොහොතක පෘථජ්ජනයා නියත මිත්‍යා දෘෂ්ටියක් වැළඳ ගන්නවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් කියන. මතක තියාගන්න මේ බණහගෙන මේ වැඳගෙන මේ බුදුගුණ කියාගෙන දන්දීගෙන හිටපු අය මෙන්න ටික කහලකින් ආගම වෙනස් කරලා. මිත්‍යා දෘෂ්ටියක් වැළඳගෙන ඊට පස්සේ ඒක හරී කියලා ඒකට වැදගෙන යනවා. ඒක තමයි පෘථජ්ජන භාවයේ තියෙන භයානක්කම. ඕනෑම වෙලාවක ඕනෑම මොහොතක තමන්ගේ ආගම වෙනස් කරනවා කෙනෙක පෘථජ්ජනයගේ අතින් වෙන්න පුළුවන් දෙයක් කියන. අන්න බලන් පෘථජ්ජන භාවයේ තියෙන භයානක්කම. ඒ නිසා පින්වතුනේ පෘථජ්ජන භාවය කියන විශාල අනතුරක්. ඕනම මොහොතක ඕනම අකුසලයක් නියත මිත්‍යාදෘෂ්ටියකට පංචානන්තරි අකුසලයකට කරන්න හැම අපරාධයකටම වැටෙන්න්න පුළුවන්.
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. සෝවාන් වෙන්න මහන්සි ගන්න. පෘථග්ජන භාවයෙන් මිදෙන්න මහන්සි ගන්න. මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කියලා බුදුරු පහළ වෙලා පෙන්නලා දෙන්නේ එකයි. පින්වතුනි ඔබට සාමාන්‍ය ලෝකයාට අපට මේ බුදුබණ ඇහෙනකොට බුද්ධ වචන කියෝනකොට ඇත්ත නේන්නම් කියලා හිතෙනවා. හැබැයි අපිට මේ සසර බය තාම අපිට හරියට දැනෙන්නේ. එහෙම දැනුනනං අපි කවුරුත් මෙහෙම ඉන්න නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනී හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. මොන වැඩ කටයුතු තිබුණත් මට අසවල් වැඩේ තියෙනවා අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා අපිට වැඩ තියෙනවා කියලා වෙන වෙන වැඩ පිටින් තියන්නේ. මහණෙනි සසර ගමනේ බිය දකින්න කෙනා කොච්චර මොන රාජකාරි මොන වැඩ තිබුණත් ධර්මාවබෝධයට මුල් තැන දෙනවා. එයා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙන වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි වෙනවා. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලෙ සනීප කරගන්න වෙහෙසෙනවා වගේ අනිත් වැඩ පැත්තක තියලා තමන්ගේ ධර්මාවබෝධය වෙනුවෙන් මහන්සි වෙනවා. අන්නේ නිසා පින්වතුනි ජීවිතේ හැම දැන් ඔබට නෑ දෑයෝ දරුවෝ ගෙවල්ලොලාය අප හිතම අපිට පවුලෙ 10 දෙනෙක්. අපේ පවුලෙ 10 දෙනෙක් කියන්නේ කවදාහෝ මළගෙවල් 10ක්කේ. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට මේ ඇහෙනකොට අම්මෝ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක තමයි ඇත්ත. ඒක තමයි යථාර්ථය. කවද හරි අපිට මෝන දෙන්න සිද්ධ වෙන යථාර්ථය. දැන් අපි බලමු බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සංසාර ගමන ගැන මේ දේශන අහනකොට අපිට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මහා පොළොවේ පස් තියෙනවනේ අපි කවුරුත් දන්නවනේ පස්. පොළොවේ තියෙන පස් හර නිකන් මැටි බෝල වගේ අපි හිතමු පස් ගුලි හදනවා. පුංචි කාලේ ඔය සාමාන්‍යයෙන් සෙල්ලම් කිරිබත් හදලා ඇති. වැලි කිරිබත් හදලා ඇති. ගෙවල් සෙල්ලම් ගෙවල් හදාගෙන පොඩි කාලේ වැලි මැටි ගුලි කර සමහරලාට වැඩි හිටියෝ අද ඉන්න පොඩි ළමයි නම් ඔවා කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්න මහණෙනි ඒ වගේ මහ පොළොවේ තියෙන පස් චූටි ගුලි අතින් හදනවා ගුලි. එහෙම ගුලි හදලා මේ උපමාවක් ඇත්ත කරන්න ඕන එකක් නෙමෙයි. ඒ මහ පොළොවේම ඉන්න පස් ගුලි හදලා එයා අයින් කරනවා මේ මගේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා. එහෙම අයින් කරගෙන ගියත් සංසාරේ අම්මලා කෙලවරක් හොයාගන්න බෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්වනවා මහණෙනි මේ පොළොව මත තියෙන මේ සියලු ගස්වල ගස් කපලා මේ කියන්නේ ගස් කපන්න කියන එක නෙමෙයි උපමාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ සියලුම ගස් කපලා සාමාන්‍ය දෑඟුලක අඟල් දෙකක් දෑඟුලක් කියන අඟල් දෙකක වගේ අඟල් දෙකක වගේ ප්‍රමාණයට පුංචි කෑලි වලට පළලා අපි ගමු නිකන් සාමාන්‍ය පැන්සලක වගේ ප්‍රමාණයට හීනියට පළලා සියලු ගස්වල ලෝකේ තියෙන නිකන් හිතා ගන්නකො එකින් එක අයින් කරන මේ මගේ තාත්තා මේ ඊළඟදී කලින් ආත්මේ තාත්තා මේ ඊටත් එහා ආත්මේ තාත්තා මේ ඊටත් එහා ආත්මේ තාත්තා ඒ විදිහට කෙලවරක් හොයාගෙන ගියත් මහණෙනි සංසාරයේ පියවරු අවසන් වෙන්නේ නැහැ කියන. ඊළඟට බුදුහාමුදුරුවෝ උපමාවකින් පෙන්නා සතර මහා සාගරයේ ජලය මේ මහා මුහුදේ ජලය ඔබ ලෝකෙ දිහා බලපුවාම ලෝක සිතියමක් අරගෙන හිතන්න. ගොඩබිම තියෙනවට වඩා ලෝකේ 3/2ක් විතර වැහිලා තියෙන්නේ සාගර ජලයෙන්. මහා සාගරයේ මොනතරම් ජල කඳක් තියෙනවද? මහණෙනි මේ සාගර ජලයේ යම්සේද දීර්ඝ සංසාර ගමනේ එක පුද්ගලෙක් ගෙවාගෙන ආපු සංසාර ගමනේ තමන්ගේ අම්මලගෙන් බීලා තියෙන කිරි ටික උපෝපන් හැම ආත්මිකම අම්මාවරුන්ගෙන් බීපු කිරි ටික එකතු කරත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. මේ දේශනා තියෙන්නේ අනමතග්ග සංයුක්තේ. සංයුක්ත නිකායේ තියෙන අනමතග්ග සංයුක්තේ කියලා දේශන ගොඩාක්. ඒ හැම දේශනාවක්ම මේ විදිහට පටන් ගන්න. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. මහණෙනි මේ සංසාර ගමන අනවරාග්‍රයි.
පුබ්බා කෝටි නපඥා ඇති පටන්ගත්ත කෙලවරක් නං හොයන්න බැරි තරම්ම දීර්ගයි. අවිද්‍යාවෙන් වැහිච්ච තන්හාාවෙන් බැඳිච්ච මේ සත්‍යයාගේ සංසාර ගමන බුදු හාමුදුරුව ඔය විදිහට පෙන්නලා දෙනවා අපි ගෙවාගෙන ආපු සසර ගමන තියෙන භයානක්කම. ඊළඟට බුදු හාමුදුරුවයි දේශනාවල පෙන්වා මහනෙන නුබත් මේ හැම දෙනාමත් මේ දීර්ඝ සංසාර ගමන අපි කර කරාවේ මහපොලෝ පෝෂණය කර කරාපු ගමන. උපදිනවා මොනවහරි එකතු කරගෙන කනවා බොනවා මැරිල පොලෝ පෝෂණය කරන පස්සෙලා යනු. ආයි කොහරි ගිහිල්ල උපදිනවා විඤ්ඥානය. ආයි මොනවහරි කාල බීල ඇඟ පත හදාගන්න ආයි මැරෙන ආයි පොලෝට පස්සෙන. ආයි කොහරි ගිහිල්ල පිළිසිඳ ගන්න. මනුස්සෙක් විදිහටම නෙමේ. අන්ඩජ ජලාබුජ සංසේජජ ඕපපාතික ඔය හැම ක්‍රමයෙන්ම උපදිනවා මැරෙනව පස්සෙනවා. ඕක තමයි සංසාරය අපි පොළොව පෝෂණය කර කරාපු ගමනක් කියන. ඒ නිසා දීර්ඝ සංසාර ගමන දිහා ගත්තහම මේවා හිතන්න ඕන හිතන කොටයි තේරෙන්නේ අම්මෝ කියලා. යෝනිසෝ මනසිකාරය දෙන්න කියන්නේ ඒකයි. අහන ධර්මය ඔස්සේ නුවනින් විමසන් මේ අහන ධර්මයට අනුකූලව කල්පනා කළ බලන්න ඇත්තට මමත් ඔය වගේ ආපු ගමනක්නේ. මගේ ජීවිතයේ පෙරජීවිත ඊට කලින් ජීවිත ඊට කලින් ජීවිත මේ සංසාරය කොච්චර නම් මම ඔය වගේ ඉපදමින් මැරමින් ඇවිල්ල ඇත්ත. අන්න එහෙම හිතන කොටයි අපිට සංසාරය ගැන බයක් උපදීම. තව කොච්චර යන්න තියෙයිද කියලා බය ඇතිවෙන. දැන් ගෙවාගෙනාපු ගමන දැන් අපිට දැනෙන්නෑ කියලා හිතමු. හැබැයි අතීත ගමන ගැන හිතන කොටයි අනාගතයේ ආරක්ෂාවන්න පුළුවන් වෙන. ඒ නිසා බුදු හාමුදුරුවපෙන්වා මහනෙන ධර්මය අවබෝධ නොකළ පුද්ගලයට අනාගත සංසාර ගමනේ තව ගෙවන්න තියෙන දුක මෙපමණයි කියලා පෙන්නන්න සීමා කරන්න පුළුවන්කමක් නෑ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම් පෙන්නන ආකාර. බුදුරජාණන් වහන්සේ දවසක් මහපොළොවෙ තියෙන පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට ගන්නවා. පොඩි ගල් කැට 7ක්. අරගෙන භික්‍ෂූන් වහන්සේලාට පෙන්නනවා මහනෙන තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තයේ මත තියෙන මේ ගල් කැට 7 නුඹල දකින්නවද? එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ ඔය ශ්‍රී හස්තයේ මත තියෙන පුංචි ගල් කැට 7ක්. මහණෙනි නුඹලාට මේ ගල් කැට 7ත් මේ මහ පොළොවේ තියෙන වැලි කැට ගල් කැට අතරත් වෙනස තේරෙනවද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රී හස්තයේ මත තියෙන ඊටාම පුංචි ගල් කැට 7ක් විතරයි. නමුත් මහ පොළොවේ ගල් කැට වැලි කැට ගත්තොත් සිය ගණනින් දහස් ගණනින් ලක්ෂ ගණනින් ඉලක්කමින් බින්දු ගානින් කියන්න බැරි තරම් විශාලයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ගෙවාගෙනාපු දීර්ඝ සංසාර ගමනේ විඳපු දුක් ටික මේ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් ටික වගේ කියලා හිතන්න කිව්වා. ගෙවාගෙනාපු ගමනේ විඳපු දුක් මහණෙනි සෝවාන් ඵලයට පත්වෙච්ච ශ්‍රාවකේ ඉදිරියේ විඳින්න තියෙන දුක මෙන්න මේ ගල් කැට 7 වගේ පුංචි දුකක් කිව යාට ඉතුරු වෙලා තියෙන. එතකොට දීර්ඝ සංසාර ගමනේ ගෙවාගෙන ආපු දුක මහ පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ නම් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කළ සෝවාන් වෙච්ච කෙනෙකුට ඉදිරියේ විඳින්න ඉතුරු වෙලා යම් දුකක් තියෙනවා නම් ඒ දුක මේ ගල් කැට 7 වගේ හිතන්න කියනවා. ඇයි සෝවාන් වෙච්ච කෙනා තව උපරිම ආත්ම 7ක් උපදින. උපරිම නතේ බවන් අට්ටමං ආදියන්ති 8 වෙනි භවයක උපදින්නේ. එතකොට ඒ උපදින ආත්ම 7 තුල දෙව්ලොව ඉපදුනත් බඹලොව ඉපදුනත් කොහේ ඉපදුනත් ජරා මරණ තියෙනවා. ඒ තුල සෝක් දිව්‍ය ලෝකෙ ඉපදුනත් දෙවියන්ට රාග ද්වේෂ මෝහ තියෙනවා, දුක ඇති වෙනවා, ගැටුම් ඇති වෙනවා, ඊර්ෂ්‍යාවල් ඇති වෙනවා, දෙවියෝ දුක් වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. එතකොට ඒ ලෝකේ ඉපදීම දුකක්, කොහේ ඉපදුනත් ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්. අනාගතයේ උපදින ආත්ම 7 තුල විඳින්න ඉතුරු වෙලා තියෙන මේ වගේ කියෝ. එතකොට හිතන්න මේ බුදුහාමුදුරුවෝ ඒ උපමාව පෙන්වුවේ කාටද? සෝවාන් කෙනාට, සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට. දැන් පෘථග්ජනයා ගැන හිතන්න ඔය උපමාවම සෝවාන් නොවෙච්ච කෙනෙකුට, පෘථග්ජන කෙනෙකුට දීර්ඝ සසරේ ගෙවාගෙන ආපු දුක
පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට වගේ නම් අනාගතයේ ධර්මය අවබෝධ නොකළපු පුද්ගලයෙකුට තව අනාගතයේ විඳින්න තියෙන ටිකත් මේ මහා පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේම දුකක් සසරේ අනාගතෙත් තියෙනවා. ගෙවලත් තියෙනවා අනාගතයටත් ඒ වගේම තියෙනවා. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ අප්‍රමාදී වෙන්න. හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න කියලා බුදුරු පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ ඒ නිසයි. අන්නේ නිසා බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නලා දෙන්නේ අපිට මේ කාල ඇඳලා විනෝද වෙලා ජීවත් වෙලා ඔය මැරිලා යන ක්‍රමේ කියලා දෙන්න විතරක් නෙමෙයි. එතකොට මේ බෞද්ධ බුදු දහම තුළ බුදු හාමුදුරන්ගේ ධර්මය තුළ සතුටින් ඉන්න හැටි, ගිහි ජීවිත තුළ සතුටින් ජීවත් වෙන හැටි, යුතුයකම් ගැන දෙමව්පියන්ට සලකන හැටි, බිරිඳ ස්වාමියා එක්ක ස්වාමියා බිරිඳ එක්ක යුතුයකම් ඉෂ්ට කරන හැටි, දරුවන්ගේ යුතුයකම්, සේවක යුතුයකම්, සමාජයට මෙලව පරලොව යහපත පිණිස ජීවත් වෙන ජීවන රටාවක් තියෙනවා. ධර්මානුකූල ජීවන රටාවක් පෙන්නලා තියෙනවා. හැබැයි බුදු දහමේ හරය, බුදු දහමේ ඉලක්කය තමයි සත්‍යයා සංසාර දුකින් එතර කරවීම. මේ භයානක සංසාර ගමනින් නිදහස් වෙලා අඩුම ගානේ සෝවාන්වත් වෙන්න මහන්සි ගන්න. මේ සතර අපායෙන් මිදෙන්න මහන්සි ගන්න. පුතත්ජන භාවයෙන් මිදෙන්න මහන්සි ගන්න. ඔබ යම් දවසක මේ ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ඵලයට පත් වුණා කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දුන්නා. යුද්ධ 1000ක් දිනනවට වඩා අධිරාජ්‍යයක් හැටියට යුද්ධ 1000ක් දිනලා ලෝකෙම රාජ්‍ය පාලනය අතට ගන්නවට වඩා ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවටත් වඩා මහණෙනි සෝතාපට්ටි ඵලය ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා අන්නේ උතුම් ශ්‍රේෂ්ඨ භාවය ඇති කරගන්න මහන්සි ගන්න. ඒ පිණිස පියවරෙන් පියවර මේ පටන් ගන්න බුදුහාමුදුරුවෝ හිටියානම් අද එක ගාථාවක් ඇති වෙන්න පුළුවන් අපිට. බුදු කෙනෙකුට පමණයි කෙනෙක් දිහා බලලා ඉලක්කෙට එයාගේ ඉන්ද්‍රිය ධර්ම වටහාගෙන ඉන්ද්‍රිය වැඩෙන ආකාරයට දහම් දෙසන්න පුළුවන්. ඒ නිසා අද අපිට අපි පියවරෙන් පියවර අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා පියවරෙන් පියවර ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පිණිස ආයුතු ගමනක් අද අපිට තියෙන. ඒ පිණිස උත්සාහ කරන්න වීරිය වඩන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් ඔබේ ජීවිතයේ පියවරෙන් පියවර දවසින් දවස ධර්මාවබෝධය කරාම ගමන් කරන, ධර්මාවබෝධයටම උත්සාහ කරන උතුම් ජීවිතයක් බවට පත් කරගන්න මේ ධර්මානුශාසනාව ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද මේ ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ පදිංචිව සිටින දමයන්ති රාජපක්ෂ මහත්මිය, ඒ බිරිඳ රාජිත රාජපක්ෂ පුතණුවන්, පුබුදු රාජපක්ෂ පුතණුවන්, සංජීවා රාජපක්ෂ දියණිය, නිලන්ත පුතණුවන්, හසින්දු දියණිය, චමෝදි දියණිය ඇතුළු ඒ පින්වත් පිරිස. මේ අයගේ ප්‍රධානම අරමුණක් තමයි හිටපු කොළඹ නගරාධිපති රත්නසිරි රාජපක්ෂ මහත්මයා මිය පරලොව ගිහිල්ලා 2029 වෙනි මාසයේ 12 වෙනි දිනට, එනම් සැප්තැම්බර් මාසයේ 12 වෙනි දිනට වසර 17ක් පිරීම නිමිති කරගෙන එතුමාන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ. ඉතින් ඒ නිසා එතුමා විශේෂයෙන් රත්නසිරි රාජපක්ෂ, ඒ හිටපු කොළඹ නගරාධිපතිතුමන්, ඒ වගේ මේ පවුලේ පරම්පරාගත ප්‍රේමසිරි අම්බලන් දුව පියාණන් කමලා හෙට්ටිආරච්චි මෑණියන් ඇතුළු සංසාරගත මිය පරලොව ගිය සියලු ඥාතීන් සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. බණහපු ඔබ හැම දෙනාටම විශේෂයෙන් ඒ අයගේ අරමුණු අතර සඳහන් වෙනවා ගෞරවනීය දේශකයන් වහන්සේ සිදු කරන ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම බිනෙව් පුතණුවන්ට
රනාරා දියණිය ඇතුළු ඒ දරු මුණුපුරන්ගේ මිනිබිරියන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. තුනුරුවන්ගේ ආශිර්වාදී සියලු දෙවියන්ගේ පිහිට රැකවරන ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒම නගේ පවුලි සියලු දෙනාටමත් බණෑසු ලක්වාසි ලුවාසි හැම දෙනාට විශේසින් අප YouTube චැනලය ඔස්සේ ෆේස්බුක් පිටුව ඔස්සේ කළම්මු ටෙලිවිෂන් මාධ්‍ය ඔස්සේ කළම්මු ටෙලිවිෂන් අන්තර්ජාල ෆේස්බුක් පිටුව ඒ වගේම සමාජ මාධ්‍ය හොස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ ධර්මයහන් අවස්ථාව සැලසෙනු. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධීම නිවන් අවබෝධීම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්칸තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්칸තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්칸තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.